ආයිබෝන් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට නිරෝගීමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද කියන්නේ බෙහෙත් පාවිච්චි කරන්නේ නැතුව අධිරුධිර පීඩනය වළක්ව ගන්න පුළුවන් ක්‍රම 10ක් ගැන. ඉතින් මේ ක්‍රම 10 ඔබේ ජීවන රටාවට එකතු කරගත්තොත් ඔබටත් පුළුවන් අධිරුධිර පීඩනයෙන් වැළකෙන්න. ඒ වගේම හදවත් ආශ්‍රිත රෝග වලිනුත් බේරෙන්න ඔබට හැකියාව ලැබේවි. ඔබ දැනටමත් high blood pressure එහෙම නැත්නම් අධිරුධිර පීඩනයෙන් පීඩා විඳින කෙනෙක් නම් බෙහෙත් ಜಾති බීලම එපා වෙලා ඇති. ඔබ දන්නවද ඔබේ ජීවන රටාව හරි විදිහට පවත්වාගෙන ගියොත් මේ high blood pressure කියන එක ලේසියෙන් පහසුවෙන් වළක්ව ගන්න පුළුවන්. එතකොට ඔබ ඔය අකමැති බෙහෙත් ಜಾති බොන එක අඩු කරගන්නත් නිකම්ම හැකියාව ලැබෙනවා. ඒ වගේම බෙහෙත් වැඩිපුර බොන එකෙන් ඇතිවෙන අතුරු ආබාධ එහෙම නැත්නම් side effects වලිනුත් වැළකීලා නිරෝගීවත්ව බොහොම පහසුවෙන් ජීවිතය ගෙවන්නත් ඔබට හැකියාව ලැබේවි. ඉතින් මෙන්න මේ කරුණු 10 ඔබේ ජීවන රටාවට ඇතුළත් කරගත්තොත් ඔබට පුළුවන් අධිරුධිර පීඩනය ඔබේ ජීවිතයෙන් සදාටම ඈත් කරලා දාන්න. අංක 1. ඔබ තරබාරු කෙනෙක් නම් ඔබේ බර ටිකක් අඩු කරගන්න එක ගැන විමසිලිමත් වෙන්න. කෙනෙක්ගේ ශරීරයේ බර වැඩි වෙන්න එයාට අධිරුධිර පීඩනය හැදෙන්න තියෙන ඉඩකඩත් වැඩි වෙනවා. ඒ වගේම ෆැට් ගතිය, තරබාරුකම වැඩි පුද්ගලයන්ට නිින්දෙදි හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. මේ කරුණ ඔබේ රුධිර පීඩනය වැඩි කරන්න හේතු වෙනවා. ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීම කියලා කියන්නේ අධිරුධිර පීඩනයෙන් බේරෙන්න තියෙන හොඳම ක්‍රමයක්. විශේෂයෙන්ම ඔබ ගොඩක් මහතයි නම් ඔබේ බර ටිකක් හරි අඩු කරගන්න එක ඉතාම වැදගත්. ඔබ කිලෝග්‍රෑම් 1ක බරක් අඩු කරගත්තොත් ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 1කින් අඩු වෙනවා. තරබාරුකම වගේම ඔබේ ඉන වටා තියෙන මේද තට්ටුව ගැනත් අවධානය දෙන එක මතක තියාගෙනම කරන්න ඕන දෙයක්. ඔබේ ඉන වටේ ගොඩක් ලොකු මේද තට්ටුවක් තියෙනවා නම් අපේ වචනෙන් කියනවා නම් පොඩ්ඩක් අර ටයර් ගතියක් තියෙනවා නම් රුධිර පීඩනය වැඩි වෙන්න තියෙන ඉඩකඩත් ඒ හා සාපේක්ෂව වැඩි. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුගේ ඉඩවට ප්‍රමාණය අඟල් 40කට වඩා වැඩි නම් ඔහුට අධික රුධිර පීඩනය ඇතිවීමේ හැකියාව වැඩි කියලායි සැලකෙන්නේ. අපි අනිත් පැත්ත ගත්තොත් කාන්තාවක ගණන් ඉංග වට ප්‍රමාණය අඟල් 35කට වඩා වැඩි නම් ඇයටත් අධිරුධිර පීඩනය ඇතිවීමේ හැකියාව වැඩි. එකිනෙකාගෙන් එකිනෙකාට මේ අගයන් තරමක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා මේ පිළිබඳව දැනුවත් වෙන එක කල්තියා කරගන්න එක ඉතාම හොඳයි. අංක 2. දිනපතා ව්‍යායාම කරන්න. ඔබට අධික රුධිර පීඩනය තියෙනවා නම් දිනපතා ව්‍යායාම කරන එකත් ඉතාම වැදගත්. සතියකට මිනිත්තු 150ක් එහෙම නැත්නම් දවසකට මිනිත්තු 30ක්වත් ව්‍යායාමයේ යෙදෙන්න ඕනි කියලා නිර්දේශ කෙරෙන්නේ. මේ මගින් ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර 5ක් 8ක් අතර ප්‍රමාණයකින් අඩු කරනවා. මේ ව්‍යායාම දිනපතා පවත්වාගෙන යාම ගොඩක් වැදගත්. මොකද ඔබ ව්‍යායාම කරන එක නවත්තපු ගමන් ආයෙමත් ඔබේ රුධිර පීඩනය වැඩි වෙන්න පටන් ගන්න පුළුවන්. ඔබ දැනටමත් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳින කෙනෙක් නම් ඔබටත් ඒක තියෙනවා නම් මේ ව්‍යායාම හරහා ආතතිය ඇති වෙන එකත් ඔබට වළක්ව ගන්න පුළුවන්. ඔබ දැනටමත් ටෙන්ෂන් එකකින් ආතතියෙන් පෙළෙනවා නම් නිරන්තරයෙන් කරන ව්‍යායාම හරහා ඔබේ රුධිර පීඩනය ආරක්ෂා සහිත මට්ටමකට ගෙනෙන්නත් පුළුවන්. රුධිර පීඩනය අඩු කරන ව්‍යායාම වලට උදාහරණ විදිහට ගත්තොත් ඇවිදින එක, ස්විම් කරන එක, බයිසිකල් පදින එක, නර්තනයේ යෙදෙන එක දක්වන්නට පුළුවන්. ශක්තිය පුහුණු කරන ව්‍යායාම තුලින් රුධිර පීඩනය අඩු කරගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේ ව්‍යායාම සතියකට දෙවතාවක් කරන එක තමයි හොඳයි කියලා නිර්දේශ කරන්නේ. ඔබට ගැළපෙන ව්‍යායාම මාලාව ගැන ඔබේ වෛද්‍යවරයාගෙන් ඇහුවොත් දැන කියා ගන්න පුළුවන් වේවි. ඒ වගේම දිනපතා යෝග අභ්‍යාසවල නිරත වීම තුලින් ඔබේ රුධිර පීඩනය එක පැත්තකින් අඩු කරගන්න ඔබට පුළුවන්කම ලැබේවි. අංක 3. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක ධාන්‍ය වර්ග, පළතුරු, එළවලු, මේදය අඩු කිරි ආහාර අවශ්‍ය ප්‍රමාණයට අඩංගු වෙනවා. හැබැයි කොලෙස්ටරෝල් සංතෘප්ත මේද අඩංගු ආහාර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක තියෙන්න ඕනේ ගොඩක් අඩුවෙන්. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හරහා ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර 11කට අඩු කරගන්න පුළුවන්. මේ විදිහට ඔබේ ආහාර වේල සැලසුම් කරගන්න එකට අධිරුධිර පීඩනය නැවැත්වීම පිණිස ලබා ගන්න ආහාර රටාව කියලා කියන්නේ. සමහර විට ඔබේ ආහාර රටාව වෙනස් කරගන්න එක ටිකක් විතර අමාරු වෙන්නට පුළුවන්. හැබැයි අපි මේ කිව්ව ටිප්ස් හරහා ඔබට පුළුවන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට පුරුදු වෙන්න. ඔබ ගන්න ආහාර වට්ටෝරුව දිනපතා පොතක ලියලා තියාගන්න. එතකොට ඔබටම පුළුවන් මොන වගේ ආහාරයක්ද ඔබ ගත්තේ, ඔබේ ශරීරයට ගැළපෙන්න මොන වගේ ආහාරයක්ද කියන එක නිර්ණය කරගන්න තනිවම. වැඩිපුර පොටෑසියම් ප්‍රමාණයක් ආහාරයට එකතු කරගන්න බලන්න. ඔබේ රුධිරයට වැඩිපුර පොටෑසියම් ලැබුණොත් රුධිර පීඩනය වැඩි වෙන එක අවම වෙනවා. ඒ නිසා පොටෑසියම් වැඩිපුර අඩංගු වෙන එළවලු පළතුරු වගේ දේවල් වැඩිපුර ආහාරයට එකතු කරගන්න එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔබ ආහාර මිලදී ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන જાතියක් තමයි කෑම જાති මිලදී ගන්නකොට ලේබල් වල තියෙන විස්තරය. ඒවා හොඳින් කියවලා බලලා ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාර විතරක් මිලදී ගන්න. ඒ අරහා පුරුදු වීමත් ඉතාම වැදගත්. අංක 4. ඔබේ ආහාර වේලේ තියෙන සෝඩියම් ප්‍රමාණය හැකිතරම් අඩු කරගන්න. පොඩි ප්‍රමාණයකින් හරි ඔබේ ආහාර වේලේ තියෙන සෝඩියම් ප්‍රමාණය අඩු කරගත්තොත් ඔබේ හදවතේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි කරගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 5ක් 6ක් අතර ප්‍රමාණයකින් මේ හරහා අඩු කරගන්නත් හැකියාව ලැබේ. සෝඩියම් වැඩිපුර ගැනීම නිසා
රුධිර පීඩනය වැඩි වෙන ප්‍රමාණය එක්කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්. සාමාන්‍යයෙන් දවසකට පුද්ගලයෙක් ලබා ගන්න ඕන සෝඩියම් ප්‍රමාණය තමයි මිලිග්‍රෑම් ගත්තොත් 2300ක් විතර. එහෙම නැත්නම් ඊට අඩු වෙයි. හැබැයි වැඩිහිටියෙකුට නම් මිලිග්‍රෑම් 1500ක සෝඩියම් ප්‍රමාණයකුත් දවසකට හොඳටම ඇති. ඔබේ ආහාර වේලේ තියෙන සෝඩියම් ප්‍රමාණය අඩු කර ගන්න නම් මෙන්න මේ කියන ක්‍රම අනුගමනය කරන්න ඔබට වෙනවා. ඔබ මිලදී ගන්න ආහාර පානවල තියෙන ලේබල් මුලින්ම හොඳින් කියවන්න. සෝඩියම් අඩුවෙන් අඩංගු ආහාර පාන ඒ අරහා මිලදී ගන්න ඔබට හැකියාව ලැබේ. ඒ වගේම තමයි ක්ෂණික ආහාර ඉන්ස්ටන්ට් ෆුඩ්ස් කියන ඒවා භාවිතය පුළුවන් තරම් අඩු කරන්න. ස්වභාවිකව ආහාරවල තියෙන සෝඩියම් පොඩි ප්‍රමාණයක්. හැබැයි විවිධ ආහාර වර්ග කෘත්‍රිමව සකසද්දී මේ ඉන්ස්ටන්ට් ෆුඩ්ස් හරහා වැඩිපුර සෝඩියම් ඒවාට එකතු වීමේ හැකියාව වැඩි. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ඔබේ ආහාර වලට ලුණු එකතු කිරීමත් පුළුවන් තරම් අවම කරගන්න. සාමාන්‍ය ලුණු තේ හැන්දක සෝඩියම් මිලිග්‍රෑම් 2300ක් විතර අඩංගුයි. මේ නිසා ඔබේ ආහාර වේල රස කරන්න ලුණු වෙනුවට වෙනත් කුළුබඩු හැකිතරම් එකතු කරගන්න වග බලා ගන්න. අංක 5 මධ්‍යසාර භාවිතය අවම කරගන්න. මධ්‍යසාර භාවිතය ඔබේ සෞඛ්‍යයට හිතකර වගේම අහිතකර වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දවසකට මධ්‍යසාර පොඩි ප්‍රමාණයක් භාවිත කරන පුද්ගලයන්ගේ රුධිර පීඩනය ගත්තොත් රසදිය මිලිමීටර් 4කින් විතර ඒවා අඩු වෙනවා. හැබැයි ඔබ මධ්‍යසාර විශාල වශයෙන් පානය කරන කෙනෙක් නම් ඔබේ රුධිර පීඩනය අනිවාර්යයෙන්ම වැඩි වෙන්නට පුළුවන්. අංක 6 දුම් පානය නවත්වන්න. ඔබ බොන හැම සිගරට්ටුවකින්ම ඔබේ රුධිර පීඩනය ගොඩක් ප්‍රමාණයකින් වැඩි වෙනවා. හැබැයි දුම් පානය නැවැත්තුවොත් ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට එනවා. ඒ වගේම දුම් පානය නැවැත්වීම තුළින් ඔබට හදවත් රෝග වැළඳීමේ අවදානමත් අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දුම් පානය නවත්තන එක ඔබේ සම්පූර්ණ සෞඛ්‍යයටම හොඳයි. දුම් පානය නවත්වන පුද්ගලයන් දුම් පානය කරන පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. අංක 7 කැෆේන් භාවිතය නවත්වන්න. ඉඳහිට කැෆේන් භාවිත කරන පුද්ගලයන්ගේ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 10කින් පමණ වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඔබ දන්නවද කෝපි වලත් කැෆේන් අඩංගුයි. හැබැයි නිතරම වගේ කෝපි බොන පුද්ගලයන්ට නම් මේ කරුණු එතරම් බලපාන්නේ නැහැ. හැබැයි කැෆේන් භාවිතය නිසා රුධිර පීඩනයේ වෙනස්කම් පිළිබඳව තවමත් මත ඉදිරිපත් වෙමින් පවතිනවා. ඔබට මේ දේ හරියටම බලා ගන්න ඕනේ නම් කැෆේන් අඩංගු පානයක් ලබා ගන්න කලින් සහ ඊට මිනිත්තු 30කට විතර පස්සේ ඔබේ රුධිර පීඩනය මැනලා බලන්න වෙනවා. එතකොට ඔබේ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 5කින් හරි 10කින් හරි වැඩි වෙලා තිබ්බොත් ඔබ කැෆේන් වලට සංවේදී පුද්ගලයෙක් කියලා තේරුම් ගන්නට ඕනේ. අංක 8 ඔබේ ආතතිය අඩු කරගන්න. නිතරම ටෙන්ෂන් එකෙන් ඉන්න එක රුධිර පීඩනය වැඩි කරන්න හේතු වෙන කාරණයක්. ඉඳහිට ආතතියෙන් පසුවීමත් රුධිර පීඩනය වැඩි කරනවා තමයි. මොකද ඉඳලා හිටලා ආතතිය ඇති වෙන වෙලාවල් වලට ඔබ වැඩිපුර ආහාර ගන්න බෑ. එහෙමත් නැත්නම් වැඩිපුර ඇල්කොහොල් භාවිත කරනවා නම් ඒත් නැත්නම් වැඩිපුර ස්මෝක් කරනවා නම් රුධිර පීඩනය නිරායාසයෙන්ම එහා වැඩි වෙන්න පුළුවන්. ෆ්‍රී ඇඩ්වයිස් එකක් දෙන්නද? ඉස්සෙල්ලාම එදිනදා ජීවිතයේදී හරි එහෙම නැත්නම් ඔබව ආතතියට ලක් කරන්නේ මොන වගේ කරුණුද කියන එක ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙලා හිතලා බලන්න. ඊට පස්සේ එහා ඒ කරුණු වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. ඒ වගේම තමයි අපේ ජීවිතේ ගොඩක් දේවල් හින්දා ආතතියට ලක් වෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ වගේ දේවල් හරහා ඔබට ඔබේ ආතතිය අඩු කරගන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. ඔබ බලාපොරොත්තු වෙන දේවල් පුළුවන් තරම් අඩු කරගන්න බලන්න. ඔබේ ඔළුව ගොඩක් වැඩවලින් පුරව ගන්නත් එපා. ඔබට ඔරොත්තු දෙන දරා ගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් වැඩ බාර ගන්න. හැම දෙයකටම පොසිටිව් විදිහට මුහුණ දෙන්න බලන්න. ඔබට දිනපතා මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න ගැන මුලින්ම හොඳ ප්ලෑන් එකක් හදාගන්න. ඊට පස්සේ ඒවට හොඳින් මුහුණ දෙන්න ඔබට පුළුවන්. ඔබ වැඩ කරන ස්ථානයේ හරි ඔබේ පවුලේ හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව කතා කරලා විසඳ ගන්න try කරන්න. ඒ හරහා ඔබට පුළුවන් මේ ටෙන්ෂන් එක පුළුවන් තරම් ප්‍රමාණයකට අඩු කරගන්න. උදාහරණයකට ගත්තොත් මේ දවස්වල තියෙන ප්‍රශ්නින්ද හැමෝම ඉන්නේ ස්ට්‍රෙස් එකේ, ටෙන්ෂන් එකේ. උදෑසන විශේෂයෙන්ම වාහන තදබදයක් හින්දා ඔබ ආතතියකට පත් වෙනවා නම් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් හින්දා ස්ට්‍රෙස් එකේ නම් ඉන්නේ. ටිකක් වැඩට යන්න කලින් හොඳට දවස ප්ලෑන් කරලා ඒ පිළිබඳ උවමනාවෙන් ලෑස්තිලා වැඩ පටන් ගන්න. යෝග ව්‍යායාම සහ භාවනා ක්‍රම මගිනුත් ඔබට ටෙන්ෂන් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනයත් මේ අරහා අඩු වෙනවා. අංක 9 ඔබේ රුධිර පීඩනය නිරන්තරයෙන් පරීක්ෂා කරගන්න. ඔබේ රුධිර පීඩනය නිවසේදී හරි රෝහලේදී හරි සතියකට වරක්වත් පරීක්ෂා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ හයි බ්ලඩ් ප්‍රෙෂර් වලින් පෙළෙන කෙනෙක් නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වෙලා නිරන්තරයෙන් උපදෙස් ලබා ගන්න. ඔහු දෙන උපදෙස් නිවැරදිව කම්මැලි නැතුව පිළිපදින්නත් වග බලා ගන්න. අංක 10 පවුලේ අනිත් අයගෙන් උදව් ලබා ගන්න. නිතරම ඔබට උදව් කරන පවුලේ අය ඉන්න එක ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙන උපකාරී වෙනවා. ඔබ ගැන හිතන පවුලේ උදවිය සිටීම නිරන්තරයෙන් වෛද්‍යවරයෙකු හමු වෙන්න ඔබව යොමු කරනවා. ඒ වගේම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගන්න මේ හරහා ඔබට හැකියාව ලැබෙනවා. පවුලේ අයට අමතරව ඔබ ගැන හිතන හොඳ යාළුවන් පිරිසක් ආශ්‍රය කරන්න. එතකොට ඔබේ රුධිර පීඩනය නිරායාසයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙවි. ඉතින් මෙන්න මේ පුංචි කරුණු ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් ඔබේ අධිරුධිර පීඩන තත්ත්වය අනිවාර්යයෙන්ම පහ කරගන්න ඔබට පුළුවන්. ඒ නිසා ඒ හරහා ජීවිතේ සතුටින් සහ නිරෝගීව ගත කරන්න සහ වැඩිපුර කාලයක් ඔබේ ආදරණීයන් එක්ක ජීවත් වෙන්න